මුලින්ම ඇත්තටම ඔයගලන්ට කියන්න තියෙනවා අද 10 වසරේදී දැන් අපි තාම කතා කරන්නේ 7 වෙනි පාඩමනේ. 7 වෙනි පාඩම තමයි අද පටන් ගන්න තියෙන විද්‍යුත් පැතුරුම්පත්. මේකෙනොත් ඇත්තටම questions එනවා exam එකට. O level exam එකට විශේෂයෙන්ම. O level exam එකට questions එන section එකක් තමයි මේ පැතුරුම්පත් කියලා කියන්නේ. මූලිකව ඔයගොල්ලෝ බලා ගන්න ඕන පාඩම. වැඩිපුර exam එකට එන පාඩම් තමයි logic ගේ පාඩම. අනිවාර්යයෙන්ම එනවා. කොටසක් අනිත්‍ය වෙන තියෙනවා නැත්නම් නැහැ. ඒක අනිවාර්යයෙන්ම ලකුණු ගන්න පුළුවන්. කොටසක් ඒ වගේම වර්ඩ් වලින් එක්සෙල් වලින් එන ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න. ඉතින් ඒ වගේම අපි කතා කරපු ඔපරේටින් සිස්ටම් පාඩමෙනොත් ප්‍රශ්න යම් ප්‍රමාණයක් එනවා. වැඩිපුරම මේකෙදි අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ළමයි ගොඩාක් අමාරුවේ වැටෙන තැන් තමයි එක්සෙල් එකයි පැතුරුම්පත් එකයි ලොජික් ගේට් එකයි. ඔය දෙකට රෙඩි වෙන්න ඕන වැඩිපුර. හොඳ නිවුස් එකකුත් තියෙනවා. අතටම ඔයගොල්ලොත් එක ෂෙයා කරන්න. අපි ගිය සැරේ ඔයගොල්ලන්ට අවුරුදු දෙකක් කලින් අවුරුදු දෙකක් වැඩිමාල් බැච් එක එක්සෑම්ස් ලියපු අයගේ රිසල්ට්ස් රිලීස් වෙලා තිබ්බා. ඉතින් පළවෙනි පාරට දැන් ගීත කලින් සැරේ මම කරපු එකේ එක B එකක් තිබ්බා. මේ පාර B's එකක්වත් නැහැ. ඔක්කොටම A's තියෙනවා. ඉතින් ඒක හොඳ දෙයක්. ඇත්තටම හැමෝම ඒ ගත්ත මම හිතන්නේ පළවෙනි පාර ඔය එක B එකක් තිබ්බ ඊට කලින් පාර ඒකත් හොඳ රිසල්ට් එකක්. එක්කෙනෙක් විතරක්. මේ පාර ඔක්කොම A's. ඉතින් ඕගොල්ලන්ටත් දැන් තියෙන්නේ චැලෙන්ජ් එක කන්ටිනියු කරන්න තමයි ඊළඟ අවුරුද්ද වල. හැබැයි අමාරු නැහැ. මම කියලා දෙන්නම් එක්සෑම් ලඟ වෙලා කියලා දෙන්නම් කොහොමද අත්‍තරම අපි පේපර්ස් කතා කරන්න ඕන ගොඩක්. ඒ පේපර්ස් වලින් කොහොමද ඒ කියන්නේ ඒ ළමයි මට ගොඩක්ම මම දැකලවත් නැහැ ඒ ළමයි. කලින් සැරේ ළමයි නම් මම දන්නවා කවුද කියලා. හැබැයි ඔය මේ ගිය සැරේ උගන්වපු ගොඩක් ළමයි මම දැකලා නැහැ. මොකද ඔක්කොම ළමයි එක එක පැති වලින් එක එක දිස්ත්‍රික්ක වලින් ඔන්ලයින් ආපු ළමයි. ඉතින් මාවත් දන්නේවත් නැතුව එහෙම ඇවිල්ලා රිසල්ට් එකක් ඒගොල්ලන්ට ගන්න පුළුවන් ගොඩක් ළමයින්ට දන්න ළමයි කොහොමද දන්නේ. එහෙම පුළුවන් වුණ එක ඇත්තටම ලොකු දෙයක්. ඉතින් හැබැයි ෆිසිකල් ළමයි පොඩි අවුලක් කරගත්තා. ඒගොල්ලෝ ආයි ෆිසිකල් පටන් ගන්නයි කියලා හිතන්නේ නැතුව සමහරට ඒගොල්ලන්ගේ රිසල්ට්ස් හොඳ ඇති. ඒත් ඒගොල්ලෝ ෆිසිකල් පටන් ගන්නයි කියලා හිතලා ඔන්ලයින් දිගට ජොයින් වුණේ නැහැ. ඒගොල්ලෝ නැවැත්තුවා. ඒක අපරාධයක්. නැත්තම් ෆිසිකල් දිගට ආවනම් ඒගොල්ලන්ටත් ඒගොල්ලෝ මට ෂෙයා කරලා තිබ්බේ දෙන්නෙක් විතර. ඒගොල්ලන්ගේ හොඳ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ෆිසිකල් මෙහෙමයි ඕගොල්ලන්ටත් එහෙම ලොකුවට බලාපොරොත්තුවක් තියාගන්න එපා. පන්ති පටන් ගනි ක්ලාස් යන්න පුළුවන් වෙයි කියලා. අපි ඒක පොඩ්ඩකට අමතක කරලා තියාගමු. ඔන්ලයින් කොහොමද IT වලට ඉතින් ඔන්ලයින් පොඩ්ඩක් ඔයාලා අනිත් ඔක්කොම සබ්ජෙක්ට්ස් වලට ෆිසිකල් ගියත් IT ඔන්ලයින්ම තියාගන්න. ඒක ඕගොල්ලන්ටත් පහසුයි. අනිත් එක කම්පියුටර් එකත් එක්ක ඔයගොල්ලෝ වැඩ කරනකොට ඔයගොල්ලන්ට මේක පුරුදු වෙනවා වැඩි නිදහස් එන්වයරන්මන්ට් එකක් විතර තියෙන නිසාත් එක්ක. ඉතින් අපි පටන් ගමු පාඩම විද්‍යුත් පැතුරුම්පත්. ඊට කලින් මේකේ පුංචි මගහැරන කොටසක් තියෙනවා මේ කෙටි මං කියන එක මම කතා කරේ නැහැ. control n new document එකක් ගන්න. ඒ වගේම අපිට control s save කරන්න, control o open, control a select all නේද? ලේඛනය තේරීම select all ඔක්කොම මේ ලකුණු කර ගැනීමට මුළු ලේඛනයම ලකුණු කර ගැනීමට control a පාවිච්චි කරන්න පුළුවන්. පිටපත් කිරීම c, paste කිරීම v, cut කිරීම x, control h වචන ප්‍රතිස්ථාපනය නැත්නම් replace කරන්න. control h පාවිච්චි කරන්න පුළුවන්. control f මෙතන දීලා නැහැ වචන සෙවීමට. ඒකත් මෙතන දාගන්න පුතේ. control f ctrl එක f කියන්නේ find සෙවීම. වචන සොයන්න පාවිච්චි කරන්න පුළුවන් ඒක. control home මුලට සහ control end වලින් අවසානයට යෑම තමයි මේ තමා පොදු කෙටි මාන් විදියට දීලා තියෙන්නේ. තව මොනවාද මේකේ නැත්තේ? තව එකක් නැහැ. control p පාවිච්චි කරන්න අපි print කරගන්න. ඒකත් මෙතන සඳහන් වෙලා නැහැ. control p printing. control y control හරි. ඔය කෙටි මාන් තමයි අපිට word වල කියන්නේ පොදුවේ බොහෝ වදන් සැකසුම් දුකාංග වල හම්බ වෙන කෙටි මං තමයි ඒ. ඊළඟට තව එක කොටසක් ඇත්තටම අපි කතා කරලා තිබෙන spelling and grammar checking. spelling and grammar checking කියන්නේ වැදගත් අපේ ලේඛනය පරීක්ෂා කරලා බලද්දී ලේඛනය නැවත පරීක්ෂා කරද්දී නැත්නම් මෙතන දීලා තියෙන විදිහට මේ වචන මොකක්ද අපි කියනවා මේ තියෙන්නේ මේ find and replace control h වලින් find and replace කරන්න පුළුවන්. සෝදුපත් බැලීම නැත්නම් proof reading. ඒකෙදි අක්ෂර වින්‍යාස දෝෂ බලද්දී බොහෝ විට අපි භාවිතා කරන්නේ spelling and grammar checking. shortcut එක මොකද්ද මේකට? මතකද shortcut එක මොකද්ද කියලා?
spelling and grammar checking shortcut එක මතක නැහැ shortcut එක F7 press කරලා බලන්න keyboard එකේ F7 function key වල F7 තමයි spelling and grammar checking shortcut එක බලන්න එනවද කියලා එනවද ඒක ද නැද්ද F7 spelling and grammar checking එහෙම නැත්නම් view වල review වල තියෙනවා spelling and grammar F7 එක ගැහුවම මේක shortcut එක ගන්න පුළුවන්. ඉතින් grammar errors අපිට සාමාන්‍යයෙන් පෙන්නනවා එක පාටකින් දැන් මගේ එකේ නම් පෙන්නන්නේ නිල් පාටෙන් underline වෙලා grammar errors ඒවා අපි එක්ක correct කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ suggest කරන someone කියලා තියෙන්නේ someone කියන එක someone කියලා තනියකට ගන්න එකට මම මේක change කරනවා. ඊළඟට non verbally කියන එක non ඉරිකැලක් verbally කියලා ගන්න කියලා කියනවා මමත් ඒකත් change කරනවා. ඒවා grammar errors. sub areas කියන එක subs කියලා ගන්න කියලා කියනවා මම sub areas කියන එක තනි වචනයක් විදිහට දාලා බලන්න නැත්නම් sub areas එහෙම ගන්න already sub areas කියලා ගන්න තනි dash එක ඔය විදිහට spelling and grammar checking වලින් අපිට පුළුවන් අපේ එකේ තියෙන මොනවා හරි grammar නැත්නම් ව්‍යාකරණ වැරදි ඒ වගේම ස්පෙලින් වැරදි අක්ෂර වැරදි correct කරගන්න පුළුවන් F7 ඔයගොල්ලෝ press කරලා බැලුවද F7 වැඩ කරනවද ඔව් සර් F7 තමයි දෙසඳු එකත් හරි නේද control z control y දෙකත් පොතේ නෑ නේද control z මොනවටද පාවිච්චි වෙන්නේ control z අපි කළ දෙයක් නොකළ බවට පත් කරන්න පාවිච්චි කරන shortcut එකක් තමයි control z මොකද පුතේ ඔයගොල්ලෝ හරිය නිශ්ශබ්දද control z සර් අපි කතා කරන එක සර්ට ඇහුන්නේ නැහැ ඉස්සෙල්ලා මන්ද දැන් හරි නේද ඔව් control z undo control y redo control y redo ඔවත් භාවිතා කරන්න පුළුවන් shortcut control z control y control z වලින් යම් කළ දෙයක් නොකළ බවට පත් කරන්නත් ඒ නොකළ බවට පත් කර දේ යලි කළ බවට පත් කරන්නත් තමයි undo කියලා කියන්නේ මොන හරි වැරදුනොත් අපිට control z ගහලා ඒක නොකළ බවට පත් කරන්න පුළුවන්. ඒ වගේම control y ගැහුවොත් අපිට පුළුවන් ඒක යලි සිදු කළ බවට පත් කරන්න. redo. ඉතින් ඔය shortcuts. හරි. ඉතින් spelling and grammar checking F7 කියන එකත් ලියා ගන්න F7 function key 7 spelling and grammar අක්ෂර සහ ව්‍යාකරණ දෝෂ. తాවකාලිකව අපිට පුළුවන් අවශ්‍ය නම් spelling and grammar මේ අක්ෂර සහ ව්‍යාකරණ දෝෂ පෙන්නන එක නවත්තන්න පුළුවන් తాවකාලිකව. ඉතින් අපිට ගිහිල්ලා අපේ Word document එකට ගියොත් මම යනවා අපේ Word document එකට. ඒ Word document එකට ගිහිල්ලා මෙතන මට මේ spelling and grammar කියන එකේ මට දාන්න පුළුවන් check grammar කියන එක අයින් කරලා මේ grammar check කරන එක නවත්තන්න කියන්නේ සමහරට සිංහලෙන් එම ලියද්දි ඉතින් grammar check කරලා වැඩක් නැහැ. ඉතින් මේ වගේ වෙලාවට check grammar අපිට අයින් කරන්න පුළුවන්. ඒ වගේම දැන් නමක් වගේ දෙයක් නම් අපි කොහොමද කරන්නේ? දැන් මගේ නම spelling and grammar checking කරොත් එයා කියනවා වැරදි කියනවා. දසුන් කියලා එකක් ඉංග්‍රීසි වල නැහැ. ඒතකොට ඒක වැරදි spelling කියලා මේ රතු පාටෙන් underline වෙනවා. ඒ වගේ ඒවා අපිට ignore කරන්න වෙනවා. මේ තියෙන ignore. එහෙම නැත්නම් add to dictionary කරන්නත් පුළුවන්. හරි? ignore කරන්නත් පුළුවන් add to dictionary කරන්නත් පුළුවන්. එතකොට ඊළඟ සැරේ මේක සර් මොකක් හරි ටයිප් කරලා control y ක්ලික් කරපුවාම ඒ ටයිප් කරපු එක සම්පූර්ණයෙන්ම copy paste මොකක් හරි ටයිප් කරලා නිකම්ම control y ගහපුවාම ඒක සම්පූර්ණයෙන්ම copy paste වෙනවා. hello කියලා ගහලා control y මගේ එකේ එහෙම වෙනවා. නෑ. මොකක් හරි shortcut එකක් assign කරගෙන ඇති නේද? සාමාන්‍යයෙන් එහෙම වෙන්න නම් බෑ. control y කියන redo කියන undo කරපු එකක් සමහරට මෙහෙමයි. මේක ලියලා මකලා control y ගැහුවොත් එහෙම එන්න පුළුවන්. undo කරලා නැත්නම් control z ගහලා control y ගැහුවොත් එහෙම වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න control y undo වලට තමයි පාවිච්චි වෙන්නේ. හරි. ඔයාගේ මොකක් හරි සම්පූර්ණයෙන්ම මගේ නම ටයිප් කරලා ආයෙ control y ගහපුවාම නම ආයෙ paste නමයි paste. මොකක්ද පාවිච්චි කරන්නේ? 2010
Word. or 2010 සමහරවිට ෂෝට්කට් එකක් අසයින් කරගෙන ඇති. එහෙම නැත්නම් අපි අර මැක්‍රෝස් කරපු වෙලාවේ මොකක් හරි එකක් අසයින් කරාද දැන් මැක්‍රෝ එක. සර් මැක්‍රෝ ඔක්කොම මං අයින් කරා. අයින් කරා නම් ප්‍රශ්නයක් නෑ. නැත්නම් මැක්‍රෝ එකක් වැඩ කරනවා වෙන්න පුළුවන්. හරි ඒක බලමු පස්සේ. අපි දැනට මොනසලකා හරි සර් ඒ වුණාට control y ගහපුවම මේ read උත් වෙනවා. රීඩුත් වෙනවා. ටිකක් වෙනස් වැඩක්. බලන්න ඕනේ ඒක මොකද කියලා. සමහර විට මැක්‍රෝ එකක් ඇති වගේ ඩිලීට් වෙච්ච නැති නැත්තම් වෙන කවුරු හරි අසයින් කරපු මැක්‍රෝ එකක් තියෙනවද දන්නේ නැහැ. චුට්ටක් view macros වලට ගිහිල්ලත් බලන්න පස්සේ. හරි. කොහොමද අපි යමු දැන් අපි කතා කර හිටපු එකට පුතේ. spelling and grammar checking වලදී මම කිව්වා අපේ නම වගේ දෙයක් type කරොත්. ඒකෙදි අනිවාර්යයෙන්ම අක්ෂර වින්‍යාස දෝෂයක් කියලා එයා හිතනවා. මොකද අපේ නම සාමාන්‍යයෙන් මේ ඉංග්‍රීසි වල නැහැනේ. එතකොට එයා හිතනවා මේක නම් මේ අක්ෂර වින්‍යාස දෝෂයක් තමයි කියලා හිතනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපිට පුළුවන් ඒක add to dictionary ගිහිල්ලා dictionary එකට add කරන්න. හරි? add to dictionary ගිහිල්ලා dictionary එකට add කරන්න. එතකොට ඒක නැවතත් අපිට අර කරදරකාරී විදිහට මතක් කරන්නේ නැහැ. නැත්නම් අපිට හැම වෙලෙම කියනවා ඔක වැරදි කියලා underline. right click කරලා ඒක ignore කරන්න නැත්නම් add to dictionary කරන්න. හරි ඒ වගේම මේ add to autocorrect කියලා එහෙම නැත්නම් ඒ ළඟින් දැන් අපිට හැම වෙලෙම වරදිනේවා තියෙනවනේ. දැන් මම ගන්න COLOUR කියලා ගහනවා. එතකොට එයා underline කරනවා. ඔයාලටත් මෙහෙම වෙනවද? COLOUR කියලා type කරලා බලන්න. So ඒක British English ඒක British English වල තියෙන එකක් වුණාට US English වල නැති හින්දා තමයි ඒක COLOR කියන එක තමයි කම්පියුටර් වලදී හරි එක විදියට ගන්න. දැන් මේක ඉතින් කරදරයක් නේ අපි දන්නවනේ COLOUR හරි කියලා. ඉතින් ඒ වගේ අපිට ඒ වගේ එකක් add to dictionary කරලා තියන්න පුළුවන්. ඒතර කලත් හරි මේ කල එකත් add to dictionary කරාම අපිට ආයි කරදරයක් වෙන්නේ. ඒ වගේ අපිට නිතරම වෙනවා. ඔව්. සර් යටින් තියෙන language එක වෙනස් කරාන් පස්සේ සර් අලුත් document එකක් අයිනකොට ඒක වෙනස් වෙන්නේ නැද්ද? යටින් තියෙන language එක ඔයාලා කියන ඔයාගේ කම්පියුටර් එකේ යට තියෙන ඒ සිංහල ඉංග්‍රීසි කියන එකද? නෑ සර් word එකේ යට තියෙන English United States. මෙතනද? ඔව්. ඒක එක document එක වෙනස් කරාම අනිත් ඒවා වෙනස් වෙන්නේ නෑ ඔයාට ආයෙ ඒක කරන්න වෙනවා අනිත් document එකේ. හරි දැන් මේක විශේෂයෙන්ම detect language automatically දාලා තියෙද්දි ඒක auto detection එකකුත් වෙනවා. ඒක අයින් කරන්න පුළුවන් ඕන නම්. නැත්නම් ඔයා මෙතනදි main language එක දෙන්න ඕන. හරි. හරි අපි බලමු ඔය ටික තමයි find and replace එක control H වලින් control F වලින් find අපිට මොන හරි දෙයක් හොයා ගන්න ඕන control F ගහලා එතන මෙතන search in document කියලා එනවා දැන් දසුන් කියලා කිව්වොත් යා පෙන්නනවා මේකේ කීයක් තියෙනවද මේ දසුන් කියන ඒවා කොහෙද තියෙන්නේ ඒ ඊළඟ එකට මේ විදිහට අපිට යන්න පුළුවන් search කර කර හරි ඊළඟට replace එකේදී control H එක තමයි අපි press කරන්නේ control H edit replace කියන එක මේ තියෙන find එකේම තියෙනවා replace කියලා. ඒකට control H තමයි සාමාන්‍ය windows shortcut එක තියෙන්නේ. මේක කියන control H වැඩ කරන්නේ command H. මෙතනදී find කරන්න මොකද replace කරන්නේ මොකද්ද කියලා. හරි මම මෙහෙම කියන්න මට ඕන දසුන් නිලංජන කියන එක හොයලා ඒක replace කරන්න දසුන් නිලංජන සිරිමේවන් කියන. හරි. මෙහෙම කිව්වම යා කියනවා මේක කී කොයි තැන් කී එක හම්බුණාද? දසුන් නිලංජන වෙන ෆයින් කරාම ඔන්න හම්බුණා. දැන් රීප්ලේස් කරනවා. හරි. හැබැයි මෙතන ආයෙත් මට highlight කරලා පෙන්නනවා තව එකක් තියෙනවා. ඒ අරකමයි. ඒක රීප්ලේස් කරන්න යන්නේ. ඒ වගේ වචනයක් හොයලා අපිට ඒක rename කරන්න, replace කරන්න පුළුවන්. ඒතර හැමතැනම මේක replace all දුන්නා නම් හැමතැනම මේක replace වෙලා යනවා. හරි. find and replace හොයලා ප්‍රතිස්ථාපනය කරනවා කියන්නේ ඔන්න ඔක. හොඳයි දරුවනේ දැන් අපි මේ විදිහට කතා කරාම අපි සෑහෙන ප්‍රමාණයක් word වල සියලුම දේවල් වගේ කතා කරලා අවසන්. එහෙමනම් අපිට දැන් පුළුවන් අපේ අලුත් පාඩම පටන් ගන්න. ඒ තමයි spreadsheet. නැත්නම් පැතිරුම්පත්.
එහෙම නැත්නම් සර් මගේ එකේ මැක්‍රෝස් දෙකක් තියෙනවා අර සර් කියලා දීපු විදිහට ඇනිමේට් වෙන්න විතරයි ඒ දෙකක් තියෙන්නේ. මොකද්ද පුතේ? මගේ එකේ මැක්‍රෝස් දෙකක් තියෙනවා ඒ දෙක තියෙන්නේ අර සර් කියලා දීපු විදිහට ඇනිමේට් වෙන්න හදපුවා. ඔව් ඇනිමේට් වෙන්න හදපු ඒවා. ඒවත් අයින් කරලා බලන්න සමහර විට හරියන්න ඉඩ තියෙනවා. ෂුවර් කරන්න බෑ. අයින් කරලා බලන්න ඕන නම්. හරි. විද්‍යුත් පැතුරුම්පත් ලියා ගන්නකො මාතෘකාව. ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට්ස්. ඇයි අපි ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් භාවිතා කරන්නේ? ඇයි අපි විද්‍යුත් පැතුරුම්පත් භාවිතා කරන්නේ? කියන්න බලන්න ඔයගොල්ලෝ දන්න දේවල් විද්‍යුත් පැතුරුම්පත් ගැන. ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට්ස්. 9 දිත් මේක මට මතක විදිහට තිබ්බා. ඇයි අපි විද්‍යුත් පැතුරුම්පත් පාවිච්චි කරන්නේ? ඇයි අපි ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් පාවිච්චි කරන්නේ? මොකක්ද ඒකේ විශේෂත්වය? වර්ඩ් වල නැති මොන ගති ගුණයද විද්‍යුත් පැතුරුම්පත් වල තියෙන්නේ? ගණනය කිරීම. විශේෂයෙන්ම අපිට විද්‍යුත් පැතුරුම්පත් වල තියෙන එක ගති ලක්ෂණයක් තමයි ගණනය කිරීම. ඒක හරි. ගණනය කිරීම කියන්නේ එක ගති ලක්ෂණයක්. තව මොනවාද? එච්චරද ගණනය කිරීම විතරද? ප්‍රස්ථාර වගේ දේවල් පහසුවෙන් පෙන්වන්න ලේසි. ඒ කියන්නේ ගණනය කිරීම මත රඳාපවතින දේවල් තියෙනනේ. ගණනය කිරීම මත මේ අංක ඉලක්කම් මත නැත්නම් මේ සංඛ්‍යා මත රඳාපවතින විවිධ charts වගු ඒ වගේම ප්‍රස්ථාර ආදිය අපිට නිර්මාණය කිරීමට පහසුයි. හැබැයි මෙහෙමයි. chart insert කරන්න පුළුවන් word වලත්. හරි. insert ගිහිල්ලා word වලත් අපිට මේ chart insert කරන්න පුළුවන්. column chart ද bar chart ද එහෙම insert කරන්න දෙනවා. හැබැයි ඒකේ විශේෂත්වයක් තියෙනවා. දැන් මේකේ insert කරද්දී word වලත් insert කරන්න දෙනවා. දැන් මම මේ column chart එකක් insert කරන්නම්. එතකොට මට මේකේ word වල insert කරද්දී මට මේ word automatically link වෙලා මෙන්න මේ වගේ එකක් එනවා. word වලට අපි chart එකක් install කරද්දී දැන් එයා දත්ත ඕනනේ මේ chart එකක් අඳින්න වගුවක් අඳින්න දත්ත ඕන. ඉතින් ඒ වෙලාවේදී එයා මොකද කරන්නේ? එයා ඒකට අදාළ දත්ත ඇතුළත් කරන්න අපිට ඉඩ ලබා දෙනවා. හරි? ඉතින් ඒ හින්දා word වලත් පුළුවන්. හැබැයි මේකට මූලිකවම විශේෂයෙන්ම භාවිතා කරන එක තමයි පැතුරුම්පත්. මොකද word කියන එක විශේෂයෙන්ම දැන් මේක හදලා දුන්නාම ඔයාලට පේනවා මේ දැක්කද ටක් ගාලා Excel එකක් ඕපන් වෙලා මේ අර word වල chart එක අඳින්න අදාළව Excel එකක් ඕපන් වෙනවා. chart in Microsoft Word කියන මාතෘකාවක් දීලා මේ Excel එකේ තමයි අපි අර chart එක අඳින්න ඕනේ. මේ chart එකට අදාළ දත්ත දාන්න ඕනේ. ඒ දත්ත තමයි word වලට ඇතුළත් වෙන්නේ. කියන්නේ word තනියෙන් නෙවෙයි මේ වැඩේ කරන්නේ. word වල chart එකක් insert කරන්න ගියොත් ඒ chart එක insert කරන්න ඒකව එයාව සම්බන්ධ කරනවා එයා Excel වලට. ඒ හින්දා Excel තමයි ඇත්තටම මේකේ ප්‍රධාන කෙනා වෙන්නේ. word වලට insert කරන්න පුළුවන් තමයි. හැබැයි Excel හරහා. Excel වල වගුවක් හරහා. ඉතින් අපිට Excel අවශ්‍ය වෙන්න ප්‍රධානම හේතුව ගණනය කිරීම. ඒ වගේම දත්ත වගු ආකාරයෙන් පෙන්වන්න ගියාම අපිට Excel වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම මේ දත්ත සම්බන්ධ ගණනය කිරීම වලට විතරක් නෙවෙයි තාර්කික ක්‍රියාවලිය. ඒ කියන්නේ පිළිවෙලකට හදන ඒවා නැත්නම් ආරෝහණ අවරෝහණ පිළිවෙලට සකස් කරන ඒවා ඊළඟට තව තියෙනවානේ කණ්ඩායම්ගත කරන ඒවා කාණ්ඩ කරන ඒවා වගුගත කරන ඒවා වගේ තාර්කික ක්‍රියාවලිත් මේකෙන් කරන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් පැතුරුම්පත් මොනවාද කරන්නේ විද්‍යුත් පැතුරුම්පත් වලින් කියලා ගත්තොත් විද්‍යුත් පැතුරුම්පත් වලින් තමයි ගණිතමය සංඛ්‍යාත්මක දත්ත. හරි ඒකට ලියා ගන්න සංඛ්‍යාත්මක දත්ත එහෙම නැත්නම් ප්‍රමාණාත්මක දත්ත මෙන්ම ගුණාත්මක දත්ත පදනම් කරගනිමින් සිදු කෙරෙන ගණනය කිරීම එම දත්ත වලට අදාළ
ගණිතමය එම දත්ත වලට අදාළ ගණිතමය මෙන්ම තාර්කික ක්‍රියාවලී සිදු කිරීම වගු ප්‍රස්ථාර ආදිය මගින් සිදු කරන ප්‍රමාණාත්මක ප්‍රදර්ශනයන් ආදිය සඳහා බහුලව භාවිතා වන තීරු සහ පේලි වලින් සමන්විත අතුරු මුහුණතක් සමන්විත කෝෂ සහිත අතුරු මුහුණතක් ඇති වැඩපත් සහිත වැඩපොත් ප්‍රධාන ලේඛන ලෙස ලබා දෙන මෘදුකාංග මෘදුකාංගයක් ලෙස විද්‍යුත් පැතුරුම්පත් හඳුන්වා දිය හැකිය. විද්‍යුත් පැතුරුම්පත් හඳුන්වා දිය හැකිය. ටිකක් දිග විස්තරයක් මම හිතන්නේ ඔයගොල්ලෝ අහලා තිබ්බට වඩා මම සියලුම කරුණු ඇතුළත් කරන්න උත්සාහ කරා දරුවනේ. ඒ කියන්නේ බොහෝ විට අපි ගණනය කිරීම සහිත සංඛ්‍යාත්මක දත්ත තමයි භාවිතා කරන්නේ. ඉලක්කම් සංඛ්‍යා තමයි ගොඩාක් වෙලාවට තියෙන්නේ. හැබැයි ගුණාත්මක දත්ත නැතුවා නෙවෙයි. කෙනාට නම් එතකොට ටෙලිෆෝන් නම්බර්ස් වල නම්බර්ස් නේද නම් ඊළඟට සමහරලාට විස්තර යාගේ කමෙන්ට් එකක් ග්‍රේඩ් එකක් ඒ වගේ ගුණාත්මක දත්තක් තියෙන්න පුළුවන්. ප්‍රමාණාත්මක දත්ත විතරක්ම නෙමෙයි ගුණාත්මක දත්තත් අපිට දාන්න පුළුවන්. ඉතින් ඒවයි තියෙන ගණනය කිරීම වගේ ප්‍රධාන වශයෙන් ගත්තම ගණනය කිරීම කියන්නේ ගණිතමය ක්‍රියාවලියනේ. තාර්කික ක්‍රියාවලිය කියන්නේ පිළිවෙලකට සකස් කිරීම, විශාලද කුඩාද වශයෙන් බැලීම, කණ්ඩායම් කිරීම, ඔවා තමයි තාර්කික ක්‍රියාවලිය කියන්නේ. ඒවත් කරනවා ගණිතමය ක්‍රියාවලියත් කරනවා තාර්කික ක්‍රියාවලියත් කරනවා. ඊළඟට වගු ප්‍රස්ථාර ආදී ප්‍රදර්ශනාත්මක ව්‍යුහයන් නිර්මාණය කරන්න ප්‍රමාණාත්මකව අපිට ඩිස්ප්ලේ කරන්න ලේසිනේ. ඒ වගේ ව්‍යුහයන් නිර්මාණය කිරීමත් අයිති වෙනවා මේ පැතුරුම්පත් වලට.
ඉතින් මේකේ හැදෙන්නේ මොනවාගේද? මේකෙන් දෙන ડોකියුමන්ට් එක තීරු පේලි. තීරු පේලි කියන්නේ කොලම්ස් රෝස්. කොලම්ස් රෝස් වලින් හැදිලා තියෙන මේ ඒකේ තියෙන කොලම්ස් සහ රෝස් සහිත මොනවාද? සෙල්ස්. කොලම්ස් කියලා කියන්නේ අපි මේ උස අතර ගත්තම අපිට හැදෙන ඒවා කොලම්ස් නැත්නම් තීරු. මේ තීරු ඊට පස්සේ හරස් අතර අපිට බෙදන්න පුළුවන් පේලි විදියට. පළවෙනි පේලිය, දෙවෙනි පේලිය ආදි වශයෙන් පේලි විදියට බෙදන්න පුළුවන්. අතර තීරු හරහාට බෙදුණා පේලි. මේ පේලි තීරු බෙදීම නිසා ඇතිවෙන ඒවාට අපි කියනවා කෝෂ කියලා. කෝෂ කියන්නේ මේවා. පේලි තීරුත් පේලි තිබීම සහ උස අතට තීරු තිබීම ප්‍රතිඵල තමයි කෝෂ. ඉතින් මේ කෝෂ සහිත අතුරු මුහුණතක් ඉන්ටර්ෆේස් එකක්. මේ වගේ එකක් තමයි අපිට Excel වල හම්බෙන්නේ. ඉතින් මේක හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද කියලා බැලුවොත් මේ කෝෂ හැදිලා තියෙන මේකට අපි කියනවා වැඩපතක් කියලා. ඒ වැඩපත් කීපයක් එකතු වෙලා හැදෙන එකක් අපි කියනවා මේ වැඩපත් කීපයක්. ඔව්. පුතේ මොන හරි අහුවද ප්‍රශ්න? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. වැඩපත් කීපයක් මේ වගේ වැඩපත් කීපයක් එකතු වෙලා හැදෙන එකකට අපි කියනවා වැඩපොතක් කියලා. දැන් මේ තියෙන ඔන්න මෙතන තියෙන වැඩපත් තුනක්. 1 2 3යි. මේ ඔක්කොම එකතු වෙලා හැදෙන තනි ව්‍යුහයට තමයි අපි කියන්නේ වැඩපොත් කියලා. ඔය වැඩපොත් මොකේද අඩංගු වෙන්නේ? මේ මෘදුකාංගයේ. පැතුරුම් පතක තියෙන ડોකියුමන්ට් එක තමයි වැඩපොත්. වැඩපොත් හැදෙන්නේ මොකෙන්ද? වැඩපත් වලින්. වැඩපත් වල තමයි මේ පේලි තීරු වශයෙන් බෙදීම තියෙන්නේ. හරි. මේ දෙකත් මම කියන්නම් දැන්. හරි. ඉතින් මේ වගේ මෘදුකාංගයක් මේක ලේඛන ලෙස ලබා දෙන මෘදුකාංගයක් තමයි විද්‍යුත් පැතුරුම් පත කියලා කියන්නේ අපි. හරි. ලියලා ඉවරද? ලියනවද තාම? ඉවරද තාම ලියනවද? ඉවරයි. ඉවරයි. හරි. ඊළඟට වැඩපත් වැඩපොත් දෙකත් අපි ලියාගෙන මේකත් වැදගත් වෙන හින්දා වැඩපත් කියලා කියන්නේ work sheet එකක්. වැඩපත් කියලා කියන්නේ work sheet එකක්. ඊළඟට තව එකක් තියෙනවා වැඩපොත් workbook එකක්. ඉස්සෙල්ලා වැඩපත් ගැන අපි ලියාගෙන ඉමු. ඊට පස්සේ වැඩපොත් ලියා ගන්න. දැන් මම වැඩපොත් ලියන්න එපා. මම මේ එඩිට් කරන හින්දා මේක ලියා ගත්තට ඔයාලා මේක ලියලා ඉවරලා නැහැ. වැඩපත්. වැඩපතක් යනෝ නම් කරන ලද පේලි numbered. Excuse me sir. ඔව්. සර් අපේ පැත්තට කරන්ට් එක නෑ සර්. මම මේ පාර මීටින් එක කටුනම ලීව් වෙනද ලැප් එකේ charge නෑ. හරි පුතේ. බලා ගන්න වීඩියෝ එක. හරි සර්. ගොඩක් පැත්තට ඒ ප්‍රශ්න තියෙනවද? තව කවුරු හරි කිව්වොත්. හරි. වැඩපතක් යනු නම් කරන ලද පේලි numbered rows with row numbers. සහිත නම් කරන ලද තීරු සහිත නම් කරන ලද තීරු සහිත නම් කරන ලද තීරු කියලා කියන්නේ numbered columns. named columns named columns with column letters. English එකත් ලියා ගන්න. column වල තියෙන letters. දත්ත ඇතුළත් කිරීම සඳහා කෝෂ සහිත අතුරු මුහුණතක් ලබා දෙන
එක් පිටුවකි. එක පිටුවක් තමයි අපි කියන්නේ worksheet එකක් කියන්නේ. එතකොට මේකක කෝෂ අපි කෝෂ වලට කෝෂ ලිපිනයක් තියෙනවා. ඒ ලිපිනය හැදෙන්නේ ඒක අර තීරුවේ තියෙන එය තීරු අකුර සහ පේලි ඉලක්කම එක්ව සෑදේ. මොකක්ද ඒ? තීරු අකුර සහ පේලි ඉලක්කම එක්ව සෑදේ. ඒ කියන්නේ මෙහෙම තියෙනකොට අපි හිතමුකෝ මේකේ මේ worksheet එකක් අපිට මෙන්න මේ වගේ තියෙනවා. මේ worksheet එකේ පොඩ්ඩක් ලොකු එකක්. හරි මේකේ මේ පැත්තට තියෙනවා මේකේ A B C D E F කියලා. පල්ලහැට තියෙනවා numbers 1 2 3 ඔය විදිහට පල්ලහැට යනවා. එතකොට මෙන්න මේ එක කෝෂයක් මම ගත්තොත් මම මේක පාට කරලා පෙන්නන්න. මේක සලකන ලද එක කෝෂයක් ගත්තොත් අපි ඒ කෝෂයට කියනවා මේ පැත්තෙන් තියෙන B මේ පැත්තෙන් තියෙන 2 කියලා. එතකොට මේක තමයි කෝෂ ලිපිනයක් කියලා අපි කියන්නේ. B2 තමයි කෝෂ ලිපිනය වෙන්නේ මේ ස්ථානයේ. දැන් මෙතන කෝෂ ලිපිනය අපි ගත්තොත් අපිට ලියන්න පුළුවන් වෙන කෝෂ ලිපිනයක් එතන තියෙනවා. මෙතන ගත්තොත් මෙතන තියෙන D. එතකොට මේ පැත්තෙන් තියෙන 1. එතකොට D1 තමයි මෙතන කෝෂ ලිපිනය වන්නේ. ඒ වගේ කෝෂයෙන් කෝෂයට කෝෂ ලිපිනය වෙනස් වෙනවා. හරි. ඊළඟට බලමු වැඩ පොතක් කියන්නේ මොකක්ද කියලා. වැඩ පොතක් කියලා කියන්නේ වැඩපත් වලින් හැදුණු එක ලේඛනයක්. හරි. වැඩ පොතක් කියනු එකත් ලියා ගන්න. වැඩ පොතක් කියනු වැඩපත් රැසකින් සෑදුණු එක් ගොනුවකි. එහෙම නැත්නම් ලේඛනයකි. තනි ලේඛනයක් ගොනුවක් ගත්තම අපි ඒකට කියනවා වැඩ පොතක් කියලා. worksheet එකක් කියලා. සාමාන්‍යයෙන් මේ ගොනු කොහොමද සේව් කරන්නේ? සාමාන්‍යයෙන් මේ ගොනු සේව් කරන්නේ කොහොමද? මොකද්ද Excel වල ගොනුවක් සේව් කරන විදිය? මතක නම් මේ වසරේ ඒවා හරි මතක නෑ වගේ තමයි මට නම් හිතෙන්නේ. සාමාන්‍යයෙන් මේක සේව් කරන්න පුළුවන් අපිට වැඩ පොතක් යන වැඩපත් රසකින් එක් ගොනුවකි. සාමාන්‍යයෙන් කොහොමද අපේ එක්ස්ටෙන්ෂන් තියෙන්නේ මේ වගේ? සාමාන්‍යයෙන් Excel තියෙන පුළුවන් XLS XLSX එහෙම නැත්නම් XLS යන ගොනු දිගුව සහිතව අපි සේව් කරනවා. ඒ ගොනු දිගුව තමයි අපි පාවිච්චි කරන්නේ. මේ XLS පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් පැරණි ගොනු. හරි. පරණ ගොනු තමයි
Excel SX කියලා පාවිච්චි කරන්නේ. හරි. අලුත් ඒවා Excel S කියලා පාවිච්චි කරන්නේ පැරණි ගුණ. අලුත් ඒවා Excel SX කියලා තමයි හරිද? එළිවරද? ඔව් සර්. හරි. ඒ වගේම මේ අපි මේ කතා කරේ Microsoft Excel ගැනනේ. ඉතින් Microsoft නැතුව මේ අපිට පාවිච්චි කරන්න පුළුවන් තව එකක් තමයි OpenOffice Calc කියලා කියන්නේ. හරි. එතකොට සාමාන්‍යයෙන් නැත්නම් LibreOffice වලත් Calc පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට අපි පාවිච්චි කරන්නේ මේකත් ලියාගත්තා නම් හරි. LibreOffice OpenOffice LibreOffice OpenOffice Calc වල Calc මෘදුකාංගයේදී මේ ODS ලෙස තැන්පත් යන නාමයෙන් හරි යන ගොනු දිගුවේ තැන්පත් කෙරේ. ODS කියලා තමයි අපි OpenOffice Calc වලදී නැත්නම් LibreOffice Calc වලදී LibreOffice වලත් Calcම තමයි. හරි OpenOffice Calc LibreOffice Calc වලදී අපි පාවිච්චි කරන්නේ. ඒවත් උදාහරණ මේ වගේ මේ spreadsheet worksheet සහිත workbook සහිත spreadsheet application වලට උදාහරණයක් තමයි LibreOffice Calc OpenOffice Calc කියලා කියන්නේ. ඉතින් තව අපිට numbers පාවිච්චි කරන්න පුළුවන් Mac වලදී. Mac වලදී තියෙනවා numbers කියලා එකක්. හරි Mac numbers පාවිච්චි කරනවා නම් extension එක වෙන්නේ .numbers.